තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ, මෙහෙණින් වහන්සේ, ආදරණීය දරුදැරියනි. මූලික පිරිවෙනේ තුන්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ තුන්වෙනි විද්‍යාව පාඩම. පරිසරයේ ගතික ස්වභාවය කියන මාතෘකාව අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා. ඔබ වහන්සේලාත් මේ දරුවෝ දන්නවා අපි මේ වන විට මේ පරිසරයේ ගතික ස්වභාවය කියන අපේ මාතෘකාවේ පරිච්ඡේද ගණනාවක් සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරපු පරිච්ඡේදවලදී අපි පරිසරයේ ගතික සමතුලිතතාවයට හේතු වන කාරණා රාශියක් කතා කරනවා. ජීවී පද්ධතිය ඇසුරෙන් ගතික සමතුලිතතාවයේ පවතින ජීවීන්ගේ ජීවන චක්‍ර ගැන අපි කතා කරනවා. ඊළඟට ජීවන චක්‍රයක තියෙන රූපාන්තරණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරුවා. සම්පූර්ණ රූපාන්තරණය, අසම්පූර්ණ රූපාන්තරණය, මේ දේවල් අපි කතා කරුවා. ඊළඟට අපි තවදුරටත් ඉස්සරහට ඇවිල්ලා පරිසර පද්ධතියක තියෙන සංවිධාන මට්ටම්, ඒකයිකය, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, එතන තමයි වැදගත් පොයින්ට් එක. ජෛව ගෝලය. ඊළඟට පරිසර පද්ධතියක ජීවි සංඝටකේ, ජීවි අන්තර්ක්‍රියා, පරිසර පද්ධතියක ජීවි අජීවී අන්තර්ක්‍රියා, අජීවී අන්තර්ක්‍රියා. ඊට පස්සේ පරිසර පද්ධතියක අජීවී සංඝටක පස, වාතය, ජලය, සුළං, ආලෝකය, උෂ්ණත්වය, මේ දේවල් අපි කතා කරනවා. එහෙම කතා කරගෙන ඉදිරියට ඇවිල්ලා අපි පරිසර පද්ධතියක ආහාර දාම, ආහාර ජාල ගැන කතා කරනවා. පාරිසරික පිරමීඩ ගැන කතා කරනවා. පාරිසරික පිරමීඩ වර්ග 3ක් තිබුණා අපිට. සංඛ්‍යා පිරමීඩ, ජෛව ස්කන්ධ පිරමීඩ, ශක්ති පිරමීඩ. අපි මේ දේවල් ගැන කතා කරුවා. ඔන්න අපි මේ දේවල් ගැන කතා කළා. නැවතත් පරිසර පද්ධතියක තියෙන වැදගත් ජීවි අන්තර්ක්‍රියා විශේෂ කතා කළා. පරිසර පද්ධතියේ වැදගත් අජීවී චක්‍ර කිහිපයක් ගැන අපි කතා කරන්නයි හදන්නේ. පරිසර පද්ධතියක තිබෙන වැදගත් අජීවී චක්‍ර කිහිපයක් මොනවද? ජල චක්‍රය, කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය. මම පොදුවේ මෙහෙම කියන්නම්. දැන් පරිසර පද්ධතියක ශක්තිය ගලා යන්නේ ඒක දිශානතව කියලා අපි ඉගෙන ගත්තා කලින් පරිච්ඡේදවලදී. ආහාර දාම සහ ආහාර ජාල ඔස්සේ නිෂ්පාදකයන් විසින් සූර්යාගේ සූර්ය ශක්තිය ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර තුල රසායනික ශක්තිය ලෙස තිර කරනවා. ඒ තිර කරන රසායනික ශක්තිය හෙවත් වක්‍රව කියනවා නම් සූර්ය ශක්තිය නිෂ්පාදකයන්ගේ ඉඳලා ශාක භක්ෂකයන්ටත්, ඔවුන්හරා මාංශ භක්ෂකයන්ටත්, තනි වචනින් කියනවා නම් යැපෙන්නන්ට ගමන් කරනවා ආහාර දාම ඔස්සේ පෝෂී මට්ටමින් පෝෂී මට්ටම. එහෙම ගමන් කරනකොට ඒ පෝෂී මට්ටම් වලදී ශක්තියෙන් 90%ක් හානි වෙනවා කිව්වා. හානි වෙලා අභ්‍යවකාශයට පිට වෙනවා. එක් පෝෂී මට්ටම ඉඳලා ඊට උඩින් තියෙන පෝෂී මට්ටම යන්නේ 10%ක් තරම් සුළු ශක්ති ප්‍රමාණයක් විතරයි කියලා අපි කිව්වා. ඉතින් ඒ නිසා ශක්තිය හානි වෙමින් පෝෂී මට්ටමට ඒක දිශානතවයි ගමන් කරන්නේ. ආය අනිත් පැත්තට චක්‍රය කරකිලා එන්නේ නැහනේ. හැමදාම සූර්යයා නිෂ්පාදකයන්ට ශක්තිය දෙනවා. නිෂ්පාදකයෝ ඒ ශක්තිය අරගෙන ආහාර තුල රසායනික ශක්තිය ලෙස ස්ථිර කරනවා. නිෂ්පාදකයන්ගේ ආහාර අනුභව කිරීම නිසා යැපෙන්නන්ට ඒ ශක්තිය ගමන් කරනවා. ඒතර මේක සූර්යාගේ නිෂ්පාදකයන් යැපෙන්නන්ට කියන ඒක දිශානතව යන්නේ. නැවතී අභ්‍යවකාශ නිදහස් වන ශක්තිය ආයේ සූර්යයට ලැබෙන්නේ නැහැ. චක්‍රීකරණයක් වෙන්නේ නැහැ. ශක්තිය ඒක දිශානතව ගලන්නේ. නමුත් ද්‍රව්‍ය ගලන්නේ ඒක දිශානතව නෙවෙයි. පරිසර පද්ධතියක් තුල ද්‍රව්‍ය චක්‍රීකරණයට ලක් වෙනවා. එතකොට ඔබ වහන්සේලා කල්පනා කරයි, මේ දරුවෝ කල්පනා කරයි, දැන් ද්‍රව්‍ය චක්‍රීකරණය වෙන්නේ කොහොමද සර්? දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ පෘථුවිය ගැන අපි හිතුවා. පෘථුවියනේ ජෛව ගෝලයේ තියෙන්නේ. පෘථුවි ගෝලයේ ජීවි අන්තර්ක්‍රියා සිදුවන කොටස තමයි ජෛව ගෝලය. ඒ කියන්නේ පෘථුවි ගෝලයෙන් යම් කොටසක් තමයි ජෛව ගෝලය. පෘථිවි ගෝලය තුල ජීවි අන්තර්ක්‍රියා සිදුවන කොටස ජෛව ගෝලය කියලා මම
අර කලින් දවසක පැහැදිලි කරා. එතකොට පෘථිවි ගෝලය තුල නෙමේ ජෛව ගෝලය තියෙන්නේ. දැන් කල්පනා කරන්න මේ පෘථිවි ගෝලයට එහෙම නැත්නම් මේ ජෛව ගෝලයට පිටින් ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ නේ ලේසි. මොනවද අපිට පිටින් ලැබෙන්නේ? හිරුවෙලි ලැබෙයි. ඒ අරින්න වෙන මොනවත් ලැබෙන්නේ නැහැ නේ. ඔය ඉඳලා හිටලා කලාතුරකින් උල්කාපාතයක් කඩා වැටුනොත් ඇරෙන්න. ඒත් මගදිම උල්කාපාත කෑල්ල පෘථිවි වායුගෝලය හරහා එනකොට දැවිලා විනාශ වෙලා යනවා. චූටි අංශු කොටස් තමයි වැටෙනවා නම් වැටෙන්නේ. ඒ ඉඳලා හිටලා කලාතුරකින් වැටුනොත් ඇරෙන්න නැත්තම් පෘථිවියට අභ්‍යවකාශයෙන් හෝ පිටසක් වලින් මොනවත් ලැබෙන්නේ නැහැ. ඒක පෘථිවි ගෝලය තුල තියෙන ද්‍රව්‍ය ටික තමයි මේකේ චක්‍රීකරණය වෙන්නේ ජෛව ගෝලය. ඒක වෙන්නේ කොහොමද? පෘථිවි ගෝලේ නැත්තම් ජෛව ගෝලය තුල තියෙන ද්‍රව්‍ය නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. නිශ්චිත ප්‍රමාණයක් සංස්ථිති. ඒ තියෙන ද්‍රව්‍ය ටික ජෛව ගෝලේ ජීවී සංඝටකයේ කිවි ප්‍රජාව සහ අජීවී සංඝටක අතර චක්‍රීයව වමාරු වෙනවා. අජීවී සංඝටක වලින් ජීවී සංඝටක වලට එනවා. නැවත ජීවී සංඝටක වලින් අජීවී සංඝටක. නැවත අජීවී සංඝටක වලින් ජීවී සංඝටක වලට ද්‍රව්‍ය ගමන් කරනවා. නැවත ජීවී සංඝටක වලින් අජීවී. චක්‍රීයව ගමන් කරනවා. ඒ කියන්නේ සරලව චක්‍රය ඇන්දොත් මෙහෙම. සරලව චක්‍රය ඇන්දොත් ද්‍රව්‍ය චක්‍රීකරණය ද්‍රව්‍ය චක්‍රීකරණය කෙටියෙන් ඇන්දොත් මේ තියෙන ජීවී සංඝටක නම් ජීවී සංඝටකය කියන්නේ ශාක සතුන් සුද්ධ ජීවීන් පොදුවේ ප්‍රජාව. මේ තියෙන අජීවී සංඝටකය නම් ජීවී සංඝටකයෙන් අජීවී සංඝටකයට යනවා. නැවත අජීවී සංඝටකයෙන් ජීවී සංඝටකයට එනවා. චක්‍රය. සරලම විදියට මං ඇන්නේ. නමුත් අපිට ඕක ඔය වල ටිකක් තේරුම් ඇතුව අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? දැන් ජීවී සංඝටකයේ ඉන්න ශාක එවත් නිෂ්පාදකයෝ ශාක හරිත ශාක නිෂ්පාදකයෝ පසෙන් ද්‍රව්‍ය උරා ගන්නවා. ඔබ දන්නවා ශාකයක් වායුගෝලයෙන් මොනවාද මේ පිටින් උඩින් ලබා ගන්න හිරු එළිය. හැබැයි පසෙන් khනිජ පෝෂක ලබා ගන්නවා. ඊට අමතරව වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් ද්‍රව්‍යයක්. කාබන් ඩයොක්සයිඩ් ද්‍රව්‍යයක්. ඒක වායුගෝලයෙන් ගන්නෙ. ජලය සහ අනිකුත් කංජලවන ඔක්කොම ටික පසෙන් ගන්නෙ. කවුද මේක උරාගන්නේ? නිෂ්පාදකය. එතකොට මුලින්ම අජීවී පරිසරය. දැන් වායුගෝලය කියන්නේ පරිසර පද්ධතිය තියෙන අජීවී සංඝටකයක්. පස කියන්නේ වායුගෝල පරිසර පද්ධතිය තියෙන අජීවී සංඝටකයක්. වායුගෝලය කියන්නේ පරිසර පද්ධතියේ තියෙන අජීවී සංඝටකයක්. හොඳට තේරුම් ගන්න. අපි ඉගෙන ගත්ත මේවා කලින් දේවල් දැනුම මතක් කරගන්න, ආවර්ජනය කරගන්න. වායුගෝලය කියන්නේ පරිසර පද්ධතියේ තියෙන අජීවී සංඝටකයක්. පස කියන්නේ පරිසර පද්ධතියේ තියෙන අජීවී සංඝටකයක්. ඒතර වායුගෝලයේ තමයි කාබන් ඩයොක්සයිඩ් කියන ද්‍රව්‍ය තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේක තියෙන්නේ අජීවී සංඝටකේ. ජලයේ කංජලවන තියෙන්නේ පසේ. ඒ කියන්නේ අජීවී සංඝටකේ. දැන් මේ අජීවී සංඝටකයේ තියෙන ද්‍රව්‍ය මුලින්ම ලබා ගනි ජීවී සංඝටකයේ ශාක නිෂ්පාදකයෝ. වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා ශාක. පසෙන් ජලය සහ කංජලවන උරා ගන්නවා. අන්න අජීවී සංඝටකයේ තියෙන ද්‍රව්‍ය මුලින්ම ජීවී සංඝටකයට ඇතුළු වෙන්නේ නිෂ්පාදකයවත් හර්ථ ශාකාර. එහෙනම් අපි එතනින් පටන් ගන්නවා. අපි පටන් ගන්නවා හරිත ශාක. හේවත් ඔයාලට කියන්න පුළුවන් නිෂ්පාදකයන්. මේ හරිත ශාකේවත් නිෂ්පාදකයන් අජීවී පරිසරයෙන් ද්‍රව්‍ය අවශෝෂණය කරන වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් පසෙන් ජලය සහ කංජලවන අවශෝෂණය කරලා ඒ අවශෝෂණය කරගත්තු ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදකයන් තුල ආහාර නිෂ්පාදනය කරනවා. එහෙනම් නිෂ්පාදකයන් Tamanට අවශ්‍ය ද්‍රව්‍ය අවශෝෂණය කරලා හරි ආහාර නිෂ්පාදනය කරනවා. හරි ආහාර නිෂ්පාදනය කරනවා. කාගෙන්ද මේ නිෂ්පාදකීය ද්‍රව්‍ය අවශෝෂණය කරන්නේ? අජීවී පරිසරය. මම මෙතන අජීවී පරිසරය කියලා දාමුකෝ.
අජීවී පරිසරය. අජීවී පරිසරයෙන් මේගොල්ලෝ අවශෝෂණය සහ සංශ්ලේෂණය ක්‍රියාවලිය අවශෝෂණය හා සංශ්ලේෂණය සංශ්ලේෂණය කරන්නේ ආහාර. අජීවී පරිසරයෙන් ද්‍රව්‍ය අවශෝෂණය කරගෙන ඒවෙන් ආහාර සංශ්ලේෂණය කරලා හර්ථ ශාක තුල ආහාර ලෙස තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ නිෂ්පාදකයෝ කියන්නේ ආහාර නිපදවනයි. ඊළඟට මොකද වෙන්නේ? මේ හරිත ශාක අවශෝෂණය කරලා සංශ්ලේෂණය කරපු ආහාර අජීවී පරිසරයෙන් ද්‍රව්‍ය අවශෝෂණය කරලා ඒවා මගින් සංශ්ලේෂණය කරපු ආහාර යැපෙන්නු, ඒ කියන්නේ සතුන් යැපෙන්නු සතුන් මේ හරිත ශාක අනුභව කරලා ඍජුව හෝ වක්‍රව ශාක භක්ෂක වෙන ඍජුවම හරිත ශාක අනුභව කරනවා, මාංශ භක්ෂකයෝ ඍජුව නැතත් වක්‍රව අනුභව කරලා ඒ අනුභවයේ තුලින් ඔවුන්ගේ දේහවල සංකීර්ණ ද්‍රව්‍ය බවට පත් වෙනවා. එතකොට හරි මේක යනවා සතුන්ගේ දේහවලට. සතුන්ගේ දේහවල සංකීර්ණ ද්‍රව්‍ය හැදෙන්නේ. හරි මේගොල්ලන්ගේ තියෙන සංකීර්ණ ද්‍රව්‍ය. දැන් මේගොල්ලෝ සරල ද්‍රව්‍ය අවශෝෂණය කළාට හරි මේකට ඕන ලියන්න පුළුවන් අජීවී පරිසරය තුල සරල ද්‍රව්‍ය ලෙස තමයි තියෙන්නේ අජීවී පරිසරයේ. හරි සරල ද්‍රව්‍ය ලෙස තමයි තියෙන්නේ. සරල ද්‍රව්‍යද කාබන් ඩයොක්සයිඩ්, ජලය, කන්ජ ලවණ කියන්නේ සරල ද්‍රව්‍ය. simple matters. ඒ සරල ද්‍රව්‍ය තමයි මේක උරා ගන්න. හැබැයි උරා ගත්තට පස්සේ හර්ථ ශාක ඒවෙන් සංශ්ලේෂණය කරන්නේ සංකීර්ණ ආහාර, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් ඇසිඩ් වගේ සංකීර්ණ ද්‍රව්‍ය තමයි මේගොල්ලෝ සංශ්ලේෂණය කරන්නේ. ඒතකොට සංකීර්ණ ද්‍රව්‍ය තමයි හර්ථ ශාක තුලක් තියෙන්නේ. මොකද සරල ද්‍රව්‍ය උරා ගත්තට ප්‍රභා සංශ්ලේෂණ නිපදවන ආහාර සංකීර්ණ ආහාර. ඒතර ඒවා අනුභව කරාම සතුන්ගේ දේවලටත් ඒ සංකීර්ණ ද්‍රව්‍ය යමන් කරනවා. අන්න සත්ව දේවලත් ඒ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල ලෙස තැන්පත් වෙනවා. විටමින් ඒ වගේ ඒවා තැන්පත් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ සතුන් මැරුණම එහෙම නැත්නම් සතුන්ගේ බහිස්රාවී ද්‍රව්‍ය ලෙස පසට නැවත මේ සංකීර්ණ ද්‍රව්‍ය එනවා. මොනවද? හරි අපිට කියන්න පුළුවන් පසේ සංකීර්ණ ද්‍රව්‍ය. පසට සංකීර්ණ ද්‍රව්‍ය එන්නේ කොහොමද? එකක් තමයි මේ සතුන්ගේ. සතුන් මැරුණම එනවා. අපිට කියන්න පුළුවන් සත්ව මල කොටස්. සත්ව මල කොටස්. සත්තු මැරුණම දැන් සාමාන්‍ය මිනිස්සු වැරෙන්න අනික් ඕන සතෙක් මැරුණම පසටනේ වැටෙන්නේ. ශරීරයේ දේහය තැම්පත් වෙන්නේ පසේනේ. එක්ක පසේ වැල්ලෙනවා, එහෙම නැත්නම් පස මත දි รา පත් වෙනවා. එතකොට අර සත්තුන්ගේ දේහවල තිබිච්ච සංකීර්ණ ද්‍රව්‍ය මරණ වෙලාව යගෙන්ගේ තිබිච්ච සංකීර්ණ ද්‍රව්‍ය ටික පසට සංකීර්ණ ද්‍රව්‍ය ලෙස ලැබෙනවා. සත්ව මල කොටස්. එහෙම නැත්නම් සත්ව බහිස්රාවී ද්‍රව්‍ය. සත්ව මල කොටස් හා සත්ව බහිස්රාවී ද්‍රව්‍ය. සත්ව බහිස්රාවී ද්‍රව්‍ය මොනවද? සත්තුන්ගේ බහිස්රාවී ද්‍රව්‍ය තියෙනවනේ. ඒ කියන්නේ සතා මැරෙන්න ඕනේ නැහැ. මලදර දැන් හරක්ෙක් වගේ එකෙක් නම් එයාගේ ගොම ඒ වගේ. හරිද? ඒ බහිස්රාවී ද්‍රව්‍ය වල තියෙන සංකීර්ණ ද්‍රව්‍ය. එතකොට ඒවත් පසට තමයි. මොකද සත්තුයි බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කරන්නේ පසටනේ. ඒතර පසට තමයි ලැබෙන්නේ. අන්න සත්තුන්ගෙන් ලැබෙනවා පසට සංකීර්ණ ද්‍රව්‍ය. සත්ව මල කොටස් සහ බහිස්රාවී ද්‍රව්‍ය ලෙස ඔවුන්ගේ දේව තිබෙන සංකීර්ණ ද්‍රව්‍ය පසට ලැබෙනවා. ලැබෙන්නේ මේ සංකීර්ණ ද්‍රව්‍ය ලෙස. ශාක වලිනුත් ලැබෙනවා. ඒ කොහොමද? ශාක මල කොටස්. ශාක මල කොටස්. ශාක වල බහිස්රාවී ද්‍රව්‍යයක් නැහැ. තියෙනවා. ඒ උනට ඒ ඇතුලින් තියෙන එළියට දාන්නේ නැහැ. ශාක මල කොටස්. දැන් උදාහරණ ගහක කොළයක් දි รา පත් වෙලා වැටෙනකොට
ඒ කොලේ ශාක පාත්‍රයේ තිබිච්ච සංකීර්ණ ද්‍රව්‍ය පසට සංකීර්ණ ද්‍රව්‍ය ලෙස ලැබෙනවා. ඒ පසේ ඉන්ද්‍රාපත් වෙන්නේ. ශාකයක අත්තක් දිරල පසට වැටුනම ඒ අත්තේ තියෙන සංකීර්ණ ද්‍රව්‍ය පසට ලැබෙනවා සංකීර්ණ ද්‍රව්‍ය ලෙස. දැන් මෙතන ඊතලයේ මත මොකද සලී වෙන්න ඕනේ? ඒක හර්ථ ශාක වලින් සතුන්ට ගමන් කරන්නේ අනුභවය නිසා. අනුභවය නිසානේ. අනුභවයනේ. ආහාර අනුභව කරනකොට හර්ථ ශාක කෙලින්ම ශාක භක්ෂකයෝ නම් කෙලින්ම හර්ථ ශාක කනවා. මාංශ භක්ෂකයෝ නම් හර්ථ ශාක කෙලින්ම කන්නේ. හර්ථ ශාක කාපු ශාක භක්ෂකයන්ව මරාගෙන යනවා. කොහොම හරි අනුභවය නිසා තමයි හර්ථ ශාක වල තියෙන සංකීර්ණ ද්‍රව්‍ය සතුන්ගේ දේහ වලට යන්නේ. ඊළඟ සත්තු මැරුණම හෝ සත්තුන්ගේ බයිස්ට්‍රාවි ද්‍රව්‍ය ලෙස පසට මේ සංකීර්ණ ද්‍රව්‍ය ටික එනවා. ශාක මැරුණම ශාක මල කොටස් ලෙස එනවා. එතකොට මේ ආපු පසේ තියෙන සංකීර්ණ ද්‍රව්‍ය පසේ ඉන්නවා වියෝජක සුද්ධ ජීවි. වියෝජක සුද්ධ ජීවි. බැක්ටීරියා දිලීර ඇක්ටිනෝමයිසිටිස් කියලා දිලීර තවත් දිලීර සුද්ධ ජීවි කණ්ඩායම බැක්ටීරියාව දිලීර සහ ඇක්ටිනෝමයිසිටිස් කියන මේ සුද්ධ ජීවි කණ්ඩායම විසින් පසේ ඉඳගෙන මේ පසේ තියෙන සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත් කරලා සමහර ඒවා පසටම දෙනවා සමහර ඒවා වායු ගෝලයට නිදහස් කරනවා. දැන් කාබන් වගේ එකක් පසට ලැබෙන සංකීර්ණ කාබනික සංයෝගයක් සුද්ධ අර කියපු බැක්ටීරියා දිලීර ඇක්ටිනෝමයිසිටිස් මගින් වියෝජනයට ලක් වුණාම සරල ද්‍රව්‍ය බවට පත් වුණාම හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒතර ඒ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට යනවා. හැබැයි දැන් නයිට්‍රජන් සංයෝගයක් පසට ලැබුණොත් සංකීර්ණ ද්‍රව්‍යයක් ලෙස මේ ශාක වලින් හෝ සත්තුන්ගෙන් නයිට්‍රජන් සංයෝගයක් පසට ලැබුණොත් ඒක බැක්ටීරියා දිලීර ඇක්ටිනෝමයිසිටිස් මගින් බොහෝ දුරට ජීර්ණ වුණාම පසට නයිට්‍රේට් සහ නයිට්‍රයිට් ලෙස සරල ද්‍රව්‍ය ලෙස යනවා. සමහර ඒවා නයිට්‍රජන් වායු ලෙස වායු ගෝලයට යනවා. කොහොම හරි ඒතර පොදුවේ අපිට කියන්න පුළුවන් පසට ලැබෙන මේ ශාක මල කොටස් සත්ත්ව මල කොටස් සහ ශාක මල කොටස් සත්ත්ව මල කොටස් සහ සත්ත්ව බහිස්ත්‍රාවි ද්‍රව්‍ය ලෙස පසට ලැබෙන මේ සංකීර්ණ ද්‍රව්‍ය පසේ ඉන්න වියෝජක සුද්ධ ජීවීන් මගින් නැවත සරල ද්‍රව්‍ය බවට පත් කරලා පරිසරයට නිදහස් කරන එක්ක වායු ගෝලයට එහෙම නැත්නම් පසටම ලබා දෙනවා. එතකොට මේ තියෙන එක වියෝජක සුද්ධ ජීවීන් මගින් වියෝජකයන් මගින් වියෝජකයන් මගින් වියෝජනය වීම. වියෝජනය වීම. වියෝජකයන් මගින් වියෝජනය. වියෝජනය වුණාම නැවත අජීවී පරිසරය තුළ සරල ද්‍රව්‍ය බවට පත් වෙනවා. අජීවී පරිසර පස වාතය ජලය අජීවී සරල ද්‍රව්‍ය බවට පත් වෙනවා. අන්නේ සරල ද්‍රව්‍ය ටික නැවත ඊළඟ පරම්පරාවේ ඉන්න අර්ථ ශාක උරා ගන්නවා පසෙන් වායු ගෝලේ. උරාගෙන ඒගොල්ලෝ නැවත ඒවෙන් ඒගොල්ලන්ගේ ආහාර සංශ්ලේෂණය කරනවා. සංකීර්ණ ද්‍රව්‍ය. ඒ ආහාර අනුභව කරනවා සතු. අන්න සත්තුන්ගේ දේහ වලට මේ සංකීර්ණ ද්‍රව්‍ය යනවා. සත්තු මැරුණම ඔවුන්ගේ බයිස්ත්‍රාවි ද්‍රව්‍ය ලෙස නැවත පසට ඒ සංකීර්ණ ද්‍රව්‍ය ලැබෙනවා. ශාක මැරුණම ශාක මල කොටස් ලෙස ලැබෙනවා. ඒයින් ලැබෙන සංකීර්ණ ද්‍රව්‍ය පසේ ඉන්න වියෝජකයන් මගින් වියෝජනය වුණාම නැවත පසට මේ පරිසරයට පස වාතයේ ජලයට සරල ද්‍රව්‍ය ලැබෙනවා. නැවත ඒ සරල ද්‍රව්‍ය අර්ථ ශාකායි උරා ගන්නවා. උරාගෙන ඒගොල්ලන්ගේ සංකීර්ණ ද්‍රව්‍ය හදනවා. ඒගොල්ලන්ව අනුභව කරාම සතුන්ගේ දේහ වලට මේ සංකීර්ණ ද්‍රව්‍ය එනවා. සත්ත්ව මල කොටස් සත්ත්ව බහිස්ත්‍රාවි ද්‍රව්‍ය ලෙස ශාක මල කොටස් ලෙසත් නැවත පසට ඒ සංකීර්ණ ද්‍රව්‍ය ලැබෙනවා. පසේ ඉන්න වියෝජක සුද්ධ ජීවීන් මගින් නැවත මේක වියෝජනය වෙනවා. හරි වියෝජන සරල ද්‍රව්‍ය ලෙස අජීවී පරිසරයට ලැබෙනවා. මේ විදිහට පරිසරය තුල ද්‍රව්‍ය චක්‍රීකරණයකට ලක් වෙනවා. අජීවී පරිසරයෙන් ජීවී පද්ධතිය වලට නැවත ජීවී පද්ධතිය වලින් අජීවී මේ දෙක අජීවී පද්ධතිය. පස කියන්නේ අජීවී මෙතනත් අජීවී මේ දෙක ජීවී. ජීවී පද්ධතිය වලින් අජීවී පද්ධතිය වල අජීවී පද්ධතිය වලින් ජීවී පද්ධතිය වලට මේක යනවා. අන්න පරිසරය තුල ද්‍රව්‍ය වල සිදු වෙනවා චක්‍රීකරණය. පරිසරය තුල ද්‍රව්‍ය චක්‍රීකරණයට ලක් වෙනවා. ජෛව ගෝලය තුල ජීවී සංඝටකයේ සහ අජීවී සංඝටකයේ අතර ද්‍රව්‍යවල චක්‍රීකරණයක් තියෙනවා. ශක්තිය ගලා යන්නේ ඒක දිශානතව. සූර්යයා නිෂ්පාදකයන් යැපෙන්නන් ඔස්සේ ගලා යනවා. ඒක චක්‍රීකරණය වෙන්නේ. නමුත් ද්‍රව්‍යවල සිද්ධ වෙන්නේ චක්‍රීකරණය. ද්‍රව්‍යවල සිද්ධ වෙන්නේ චක්‍රීකරණය. ඉතින් අපි මෙතනදී නිශ්චිත ද්‍රව්‍ය දැන් පොදුවේනේ මේ ද්‍රව්‍ය චක්‍රීකරණය ලිව්වේ. හරි පරිසර පද්ධතිය තුළ ජීවී සහ අජීවී සංඝටකවල ද්‍රව්‍ය චක්‍රීකරණය පොදුවේ මම මේ ලිව්වේ. අපි මෙතනදී නිශ්චිත ද්‍රව්‍ය කිහිපයක් අරගෙන ඒව මේ විදියට පරිසර පද්ධතියක ජීවී සහ අජීවී සංඝටක අතර හුවමාරු වන චක්‍රීය රටාව නිරූපණය කරනවා. එතකොට අපි ඒවට කියනවා මූලද්‍රව්‍ය සංයෝග චක්‍ර කියලා. උදාහරණ ජලය කියන සංයෝගය. ජලය කියන සංයෝගය පරිසර පද්ධතියක් තුළ ওই විදිහට චක්‍රීකරණය වන ආකාරය නිරූපණය කරන සටහනට කියනවා ජල චක්‍රය. කාබන් කියන මූලද්‍රව්‍ය
ඔය විදියට පරිසර පද්ධතියේ ජීවී සහ අජීවී සංඝටක අතර චක්‍රාකාර උහුමාරු වන රටාව දැක්වෙන සටහනට කියනවා කාබන් චක්‍රය. නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය. මේ විදිහට පරිසර පද්ධතියේ ජීවී සහ අජීවී සංඝටක අතර චක්‍රීය ලෙස සංසරණය වන රටාව දැක්වෙන චක්‍රයට කියනවා නයිට්‍රජන් චක්‍රය. නයිට්‍රජන් චක්‍රය. ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය. මේ විදිහට පරිසර පද්ධතියේ ජීවී සහ අජීවී සංඝටක අතර චක්‍රීයව සංසරණය වන රටාව දැක්වෙන ඒ සටහනට කියනවා ෆොස්ෆරස් චක්‍රය. මේ විදිහට ෆොස්ෆරස් චක්‍රය, කැල්සියම් චක්‍රය, සල්ෆර් චක්‍රය, කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ජල චක්‍රය ආදී වශයෙන් ඒ ද්‍රව්‍ය නිශ්චිත ලෙස අරගෙන ඔය චක්‍රීකරණ රටාව දැක්වම ඒගොල්ලන්ට කියනවා මූලද්‍රව්‍ය හෝ සංයෝග චක්‍ර. ඒතර අපිට මේ තුන්වන ශ්‍රේණියේ මේ තුන්වෙනි පාඩමේදී මේ චක්‍රවල එතකොට ගතික සමතුලිතතාවයක් තියෙනවා. මොකද මේ චක්‍රය එක ස්ටෙප් එකකට හරි හානි වුණොත් අනික ස්ටෙප් ටික ක්‍රියාත්මක වෙන්න බෑ. අනික පියවර ටික ක්‍රියාත්මක වෙන්න බෑ එක පියවරකට හරි හානි වුණොත්. ඒ කියන්නේ මේතන ගතික සමතුලිතතාවයක් තියෙනවා. ඒ නිසා මේ ගතික පරිසරයේ ගතික ස්වභාවය කියන මාතෘකාවේ අපිට සංයෝග යටතේ එක සංයෝගයක චක්‍රයක් කතා කරන්න තියෙනවා. ඒ තමයි ජල චක්‍රය. ජලය කියන සංයෝගයේ පරිසර පද්ධතිය චක්‍රීයව සංසරණය වන රටාව දක්වන සටහන ජල චක්‍රය. මූලද්‍රව්‍ය චක්‍ර දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා කෙටියෙන් කාබන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රය. කාබන් කියන මූලද්‍රව්‍ය පරිසර පද්ධතියක ජීවී සහ අජීවී සංඝටක අතර චක්‍රීයව සංසරණය වන රටාව දැක්වෙන කාබන් චක්‍රය. නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය පරිසර පද්ධතියක ජීවී සහ අජීවී සංඝටක අතර චක්‍රීයව සංසරණය වන රටාව දැක්වෙන නයිට්‍රජන් චක්‍රය. ඉතින් අපි එකින් එක පොඩ්ඩක් බලන්නයි හදන්නේ. මුලින්ම අපි බලන්න හදන්නේ ජල චක්‍රය ගැන. ජල චක්‍රය ගැන. මෙන්න ජල චක්‍රය පොඩ්ඩක් බලමු. ජල චක්‍රයේ සරල රූප සටහනක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන රූපෙට යන්න කලින් මම කැමති ජල චක්‍රය අපි අඳින්න උත්සාහ කෙරුවොත් තනියම ජල චක්‍රය. අපි පොඩි උත්සාහයක් ගමු අඳින්න. ජල චක්‍රය. මොකද්ද ජල චක්‍රය කියලා කියන්නේ? ජලය කියන සංයෝගය පරිසර පද්ධතියක් තුළ චක්‍රීයව සංසරණය වන රටාව දැක්වෙන සටහනට කියනවා ජල චක්‍රය. ඒතර ජල චක්‍රය අපි ආරම්භ කරන්න ඕනේ කොතනින්ද? අපි ආරම්භ කරමු දැන් අපි රූප සටහන අඳින්න යන්නේ මේක වචනෙන් ලියලා අඳින්න හදන්නේ. අපි ආරම්භ කරමු පසේ. හරි. පසේ ජලය තියෙනවා. පසේ ජලය. පසේ භූගත ජලය තියෙනවානේ. පසේ ජලය. ඊට අමතරව ශාක තුල ජලය තියෙනවා. ශාක පසෙන් ජලය උරා ගන්න නිසා ශාක තුල ජලය තියෙනවා. ශාක තුල අඩංගු ජලය. ඊට අමතරව මතු පිට ජල ප්‍රභවවල ජලය තියෙනවානේ. පෘථිවිය මතු පිට ජල ප්‍රභව කියන්නේ සාගර, මුහුදු, ගංගා, ඇල, දොළ, වැව්, පොකුණු ඒ මතු පිට ජල ප්‍රභවවල ජලය තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මතු පිට ජලය. ඒතර උදාහරණ ගංගා, මුහුදු, ඇල, දොළ ඔය වගේ. හරි පොඩි. එතකොට මතු පිට ජලය ඔය තමයි සාමාන්‍ය පොළොව මත ජලය තියෙන ඔය කොටස් තුනේනේ. පොළොව යට භූගත ජලය තියෙනවා. පසේ ජලය. ඒකට කියන්න පුළුවන් භූගත ජලය කියලා. ඊට අමතරව ශාකවල ජලය තියෙනවා. ඊට අමතරව මතු පිට ජලය තියෙනවා. දැන් පසේ ජලය ශාක විසින් යම් ප්‍රමාණයක් උරා ගන්නවා. ශාක මුල් වලින්
අවශෝෂණය කරනවා. ක්‍රියාවලිය අවශෝෂණය. අවශෝෂණය. ශාඛා පසෙන් ජලය අවශෝෂණය කරනවා මුල් හරහා, මූලකේශ හරහා. ඊළඟට මේ මතු පිට තියෙන ජලය යම් ප්‍රමාණයක් පසටත් යනවා. කාන්දු වීම. කාන්දු වීම. ඇයි? දැන් මුහුදේ තියෙන ඒව නම් මුහුදු පතුලට යනවා. ගංගා ඇලදොල විල් වල තියෙන ජලය යම් ප්‍රමාණයක් පොළොවට යනවා. පොළොවට ඇතුළට යනවා. එතකොට ඒ වයින් භූගත ජලය පෝෂණය වෙනවා යම් ප්‍රමාණයකට. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ අවුව පායනකොට ඒ කියන්නේ දහවලට රත් වෙනකොට පසේ තියෙන ජලය වාෂ්පීභවනය වෙලා වායු ගෝලයට යනවා ජල වාෂ්ප ලෙස. එහෙනම් වායු ගෝලයේ ජල වාෂ්ප. වායු ගෝලයේ ජල වාෂ්ප. හරි. කොහොමද යන්නේ? වායු ගෝලයේ ජල වාෂ්ප ලෙස යන්නේ පසේ ජලය සූර්යතාපයෙන් වාෂ්පීභවනය වීමෙන්. දහවලට අපිට පේන්නේ නැති වුණාට පොළවේ තියෙන ජලය රත් වෙලා වාෂ්පීභවනයෙන් ජල වාෂ්ප ලෙස යනවා ඉහළට. මේ හොඳට අවුව පායලා තියෙන වෙලාවට පොළවේ තියෙන ජලය භූගත ජලය යම් ප්‍රමාණයක් වාෂ්ප වෙලා වාෂ්පීභවනයේ ලෙස වායු ගෝලයෙන් නිදහස් වෙනවා. ඒ ක්‍රියාවලිය වාෂ්පීභවනය. වාෂ්පීභවනය එවපොරේෂන් එක. වාෂ්පීභවනය. තව ශාක තුල අඩංගු ජලය දහවල් කාලයේදී පත්‍ර රත් වෙනකොට ශාක පත්‍ර ශාක තියෙන අවුවේනේ නේද? හිරු එළියට විවෘත වෙලානේ තියෙන්නේ. ඒතර දහවල් කාලේදී ශාක පත්‍ර රත් වෙනකොට ශාක පත්‍ර තුල තියෙන ජලය පත්‍රවල යටිපැත්තේ වූ පූටිකා සිදුරු හරහා බාහිර වායු ගෝලයට වාෂ්පාකාරයෙන් පිට වෙනවා. ක්‍රියාවලිය උත්ස්වේදනය. ඒකත් එක් ආකාරයක වාෂ්පීභවනයක් තමයි. නමුත් අපි ඒකට විශේෂ නමක් දීලා තියෙනවා. මොකද ඒක පත්‍රවල යටි අපිචර්මයේ වූ පූටිකා හරහා යන්නේ. පත්‍ර අභ්‍යන්තරයේ තියෙන ද්‍රව ජලය දහවල් කාලයේ සූර්යතාපයෙන් පත්‍ර රත් වෙනකොට පත්‍ර අභ්‍යන්තරය තුල ওই ද්‍රව ජලයේ වාෂ්ප වෙලා ජල වාෂ්ප ලෙස පත්‍ර අභ්‍යන්තරේ ඉඳලා පූටිකා සිදුරු හරහා බාහිර වායු ගෝලයට එනවා. ක්‍රියාවලිය උත්ස්වේදනය. උත්ස්වේදනයෙන් සෑහෙන ජල වාෂ්ප ප්‍රමාණයක් වායු ගෝලයට යනවා. විශේෂයෙන්ම වනාන්තරයක් ආශ්‍රිත අපි දුක සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ පසෙන් ජලය යනවට වඩා වැඩි වේගයෙන් උත්ස්වේදනයෙන් මේ කියන්නේ පසෙන් වාෂ්පීභවනය වෙනවට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් උත්ස්වේදනයෙන් ශාකවලින් ඇයි දැන් වනාන්තරයක් වයක් ගත්තොත් එතන ශාක ගොඩාක් තියෙනවානේ. ඒතර ඒ එක ශාකයක පත්‍රත් ගොඩාක් තියෙනවානේ. ඒතර ඒවා රත් වෙලා විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් වායු ගෝලයට යනවා. ඒක නිසා ඒක අපිට අමතක කරන්න බෑ. එනම් ශාක තුල අඩංගු ජලය උත්ස්වේදනයෙන් වායු ගෝලයට යනවා. වායු ගෝලයේ ජල වාෂ්ප ලෙස ක්‍රියාවලිය උත්ස්වේදනය. උත්ස්වේදනය. හරි උත්ස්වේදනය. සෑහෙන්න යනවා. ඒ හොඳ වනාන්තර ප්‍රදේශයක් නම් හොඳටම ජල වාෂ්ප යනවා. කියන්නේ ජල චක්‍රයට ලොකු දායකත්වයක් දෙනවා වනාන්තර. හරි. වනාන්තර නැත්තම් ඉතින් ඉඳලෙట్లా එහෙම මෙන් එක ගහක් දෙයක් නම් තියෙන්නේ අපේ නගර වගේ නම්. එතකොට ඉතින් ශාක අඩු නිසා උත්ස්වේදනයෙන් වායු ගෝලයට යන ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. නමුත් හොඳ වනාන්තර ප්‍රදේශවල ගොඩාක් යනවා ජල වාෂ්ප පත්‍ර වලින් වාෂ්ප වෙලා වායු ගෝලයට. පසෙන් යනවට වඩා වේගයෙන් යනවා. හරි. ඊළඟට මතු පිට ජලය. ඒ කියන්නේ ගංගා මුහුදු ඇලදොල වල තියෙන ඒවත් දහවල් කාලේ සූර්යතාපයට නම් ඒ වයින්ුත් වාෂ්ප වෙනවා. දැන් අපි දකින්නේ නේද? හොඳට පායන කාලේට අපේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ හිඳෙන්නේ. ඒ හිඳෙන්නේ ඇයි? හරිද? ඒවයි තියෙන ජලය වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනවා. වැව් හිඳෙන්නේ පායන කාලේට. වැව් හිඳෙන්නේ ඇයි? ඒවයි තියෙන ජලය මිනිස්සු පාවිච්චියට ගත්ත නිසාද? පාවිච්චියට ගන්නවා. නමුත් වැව් හිඳෙන්නේ අර පායනවා වැඩි වුණාම සූර්යතාපයෙන් ඒ වැව් වල තියෙන ජලය වාෂ්ප වෙලා යන නිසා. අන වාෂ්පීභවනය මෙතනුත් වෙනවා මතු පිට ජලය. වාෂ්පීභවනය. දැන් මේ විදියට මතු පිට ජලයේ ජල ප්‍රභව වලින් වාෂ්පීභවනය වෙනකොට භූගත ජලයේ පසේ පෘෂ්ඨයෙන් වාෂ්පීභවනය වෙනකොට පස රත් වෙනකොට ශාක තුල අඩංගු ජලය උත්ස්වේදනයෙන් වාෂ්ප වෙනකොට වායු ගෝලයේ සෑහෙන ජල වාෂ්ප ප්‍රමාණයක් එනවා.
අන්න වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වෙනකොට ඒ ජල වාෂ්ප එකට එකතු වෙලා හරි වලාකුළු සෑදෙනවා. මොනවද සෑදෙන්නේ? වලාකුළු. වලාකුළු සෑදෙනවා. වලාකුළු. වායුගෝලයේ ජල වාෂ්ප එකතු වීමෙන් සෑදෙනවා වලාකුළු. ඒතර ක්‍රියාවලිය ඒක රාශී වීම. ඉතින් මම ඒක නම් ලියන්න ගියේ නෑ. වායුගෝලයේ ජල වාෂ්ප වලින් වලාකුළු සෑදෙනවා ඒක රාශී. මේ වලාකුළු වල තියෙන ජල ප්‍රමාණය ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන්න එක්තරා අවස්ථාවකදී මේකේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙලා ඒ කියන්නේ වලාකුළු තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී ඕනකට වඩා සිසිලන. මොකද වලාකුළු ඇතුළ හරි සීතලයි. සීතල වෙනකොට අර තියෙන ජල වාෂ්ප ඝනීභවණය වෙලා කුඩා ජල බිඳු හැදෙනවා. ද්‍රව ජල බිඳු. ජල වාෂ්ප වලාකුළු එකතු වෙන වලාකුළු සීතල වෙලා ඇතුළේ තියෙන ජල වාෂ්ප ඝනීභවණය වෙනවා. ඝනීභවන නාම ඕනම වාෂ්පයක් ඝනීභවන නාම ද්‍රවයේ බවට පත් වෙනවා. එහෙනම් ජල වාෂ්ප ඝනීභවන නාම ද්‍රව ජලයේ බවට පත් වෙනවා. අන්න ද්‍රව ජල බිඳු නැවත පොළොවට පතිත වෙනවා වර්ෂාව ලෙස. එහෙනම් මෙතනින් එන්නේ නැවත වර්ෂාව. වර්ෂාව ලෙස වලාකුළු වලට නැවතත් පසට ඒත් වර්ෂාව. ගත් වර්ෂාව. මම මෙහෙම ලියන්න. වර්ෂාව ලෙස ලැබෙනවා. ද්‍රව ජලයේ වර්ෂාව ලෙස ලැබෙනවා. මතු පිට ජල ප්‍රබලට ගංගා මුහුදු ඇල දොළවල් වලට ලැබෙනවා. ඊට අමතරව පසට ජලය ලැබෙනවා. භූගත ජලය. ඒ ගංගා ඇල දොළවලට ලැබෙන ඒවාගේ යම් ප්‍රමාණයක් පොළොවටත් යනවා. ඊටු ටික ගහගෙන මුහුදට යනවා. පසට කෙලින්ම ලැබෙන ජලයත් භූගත ජලය ලෙස යනවා. ඊළඟට ඒ ජලයේ නැවත යම් ප්‍රමාණයක් ශාක උරා ගන්නවා. මුල් වලින් නැවත උත්සේදනය යනවා. මේගොල්ලොත් පායන උත්සේදනය යනවා. මේගොල්ලොත් පායන වාෂ්පීභවනය යනවා. මේගොල්ලොත් වාෂ්පීභවනය කියලා ආය වායුගෝලීය ජල වාෂ්ප. ඒ වායුගෝලීය ජල වාෂ්ප නැවත එකතු වෙලා වලාකුළු වැදලා වලාකුළු වල තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙලා ඝනීභවන වෙලා නැවත වර්ෂා. මේ විදිහට ජල චක්‍රය ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි? මේ විදිහට ජල චක්‍රය ක්‍රියාත්මක වෙනවා. මේකට කියනවා ජල චක්‍රය. ජීවී සහ අජීවී පරිසරය තුළ ජල දැන් මෙතන කෝස සතුන් කියලා කවුරු හරි අහන්න පුළුවන්. සතුන් ඉන්නේ මෙතන ඇත්තටම ජල චක්‍රය අපි සතුන් වැඩි අඳින්නේ නැහැ. මොකද දැන් මෙතන තියෙන භූගත ජලය දැන් මිනිස්සු වගේ අය නම් භූගත ජලය යම් ප්‍රමාණයක් ලිං සහ නළලිං උල්පත් වලින් ගන්නවා. හුඟක් සත්තු මේ ගංගා ඇල දොළවල් වලින් ජලය ටිකක් පානය කරනවා. ඉතින් ඒ පානය කරන ජලයත් ඒගොල්ලන්ගේ මුත්‍ර දහඩිය වගේ දේවල් අරන් නැවත පසටම තමයි ලැබෙන්නේ. ඒක හරි චූටි ප්‍රමාණයක්. සතුන්ගේ දේහ තුල ඒ සංසරණය වෙන ජල ප්‍රමාණය ඒක නැවත ආයේ පසටම තමයි ලැබෙන්නේ. බොහෝම චුට්ටක් විතරක් වාෂ්ප වෙනවා ඇඟින්. ඒක නොසලකා හරින්න පුළුවන් තරම් ප්‍රමාණය. ප්‍රධාන වශයෙන් ශාකමය වැඩිට දායක වෙනවා. ශාක පසෙන් සෑහෙන උරා ගන්නවා. ඊළඟට උත්සේදනයේ සෑහෙන වායුගෝලයට යන නිසා ශාක තමයි මෙතන තියෙන ඇත්තටම ජීවී සංඝටකයේ ජල චක්‍රයට මූලිකව දායක වෙන සත්තුන්ගේ දායකත්වයක් නැතුව නෙවෙයි ඒක හරි අල්පයි. ඒක මෙතන නැති වුණා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. චක්‍රය ඇතුලේ ඇඳෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒතර මේකට අපි කියනවා ජල චක්‍රය. ජලය කියන සංයෝගය පරිසර පද්ධතියක් තුළ චක්‍රීයව සංසරණය වන රටාව දැක්වෙන සටහන මේකට අපි කියනවා ජල චක්‍රය. පැහැදිලි? ඔන්න ජල චක්‍රය අපි තේරුම් ගත්තා. දැන් අපි බලමු. පරිසර පද්ධතිය තුළ ද්‍රව්‍ය චක්‍රීකරණය ජල චක්‍රය. මේ බලන ජල චක්‍රයේ තියෙන හැටි. මේ තියෙන මතු පිටින් ගලා යන ජලය. ඒ කියන්නේ ගංගා විල් පොකුණු වගේ. ඒ ගලා යන ජලය යම් ප්‍රමාණයක් පොළොවට භූගත ජලය වෙනවා. දැන් මෙන්න මේ ඊතලයේ මෙතන අපි ලියා ගන්න ඕනේ හරිනම් භූගත ජලය. භූගත ජලය. භූගත ජලය. ඒ භූගත ජලය මතු පිටින් වාෂ්පීභවන වෙනවා. ඒ වගේම භූගත ජලයත් වාෂ්පීභවන වෙනවා. යම් ප්‍රමාණයක් ශාකත් උරා ගන්න. ශාක උරා ගන්න ජලය නැවත උත්ස්වේදනයෙන් වාෂ්පීභවනයට. ස්වේදනය. මෙතන මතු පිට ජලයේ වාෂ්පීභවනය වෙනවා. භූගත ජලයත් වාෂ්පීභවනලා වලාකුළු හැදෙනවා. ජල වාෂ්පීකරණලා වලාකුළු. වලාකුළු ඝනීභවනය වෙනවා. අන වර්ෂාව ලෙස වැටෙනවා. තමයි චක්‍රය. චක්‍රීය ක්‍රියාවලිය. පැහැදිලි? හරි. ජල චක්‍රය බලමු ඉතින් පොඩ්ඩක් කියවලා. සූර්ය තාපය නිසා ගංගා, වැව්, මුහුදු,
සහ නිරාවරණය වූ පොළොව ආදී ස්ථානවලින් ජලය වාෂ්පීභවනය වී වායුගෝලයට එකතු වේ. සූර්යතාපය නිසා ගංගා වැව් මුහුදු සහ නිරාවරණය වූ පොළොව ආදී ස්ථානවලින් ජලය වාෂ්පීභවනයට ලක් වෙලා හරි වායුගෝලයට එකතු වෙනවා ජල වාෂ්ප. එමෙන්ම ශාකද උත්ස්වේදනය මගින් වායුගෝලයට ජල වාෂ්ප එකතු කරයි. මං කිව්වා ඒක. හොඳට ශාක තියෙනවා නම් ශාක උත්ස්වේදනයෙන් වායුගෝලයට ජල වාෂ්පය ආවා. මෙසේ වායුගෝලයට එකතු වූ ජල වාෂ්ප වලාකුළු බවට පත්වේ. එම වලාකුළු වල ඇති ජල බිඳිති වායුගෝලයේ ඉහළ ස්තරවලදී ඝනීභවනය වී යන්නේ. ඒක වැදගත්. ඝනීභවනය වෙලා. ඝනීභවනය වී වර්ෂාව ලෙස නැවතත් පොළොවට පතිත වේ. එම ජලයෙන් කොටසක් ශාක විසින් අවශෝෂණය කරගනී. ඒ පොළොවට වැටෙන ජලයෙන් භූගත ජලයෙන් කොටසක් ශාක ගන්න. තවත් කොටසක් පොළොව අභ්‍යන්තරයට ගමන් කරන අතර අන්න ඒක තමයි භූගත රැඳුණු ජලය. උල්පත් ලිං නල ලිං වලින් අපි ගන්න ඒ ජලය. තවත් කොටසක් පොළොව අභ්‍යන්තරයට ගමන් කරන අතර ඉතිරිය පොළොව මතු පිටින් ගලා යෑම. ගංගා ඇලදොල දිය ඇලි වැව් පොකුණු වල තියෙන ඒ මතු පිට ජලය. පොළොව මතු පිටින් ගලා යෑම ගංගාවලට එකතු වීම හා පසුව මුහුදට ගලා යෑම සිදු වේ. මෙසේ චක්‍රානුකූලව ජලයේ විවිධ අවස්ථා විපර්යාස වලට ලක් වෙමින් පවතී. කියන්නේ ද්‍රව අවස්ථාවෙන් වාෂ්ප අවස්ථාවට වාෂ්ප අවස්ථාවෙන් ද්‍රව අවස්ථාව. දැන් ශීත රටවල් වල මීට අමතරව ඝන අවස්ථාවටත් පත් වෙනවා. මොකද අර පොකුණු මුහුදු වල තියෙන ජලයේ ශීත කාලයට මිදිලා ඝන අවස්ථාවටත් එනවා. ආයේ උණුසුම් කාලය ආපුවම ද්‍රව බවට පත් වෙනවා. නමුත් චක්‍රේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන වශයෙන් අර මේ ද්‍රව සහ වායු අවස්ථා දෙකේ තමයි චක්‍රේ ක්‍රියාත්මක වෙන්නේ. ද්‍රව ජලය වාෂ්පීභවනය වුණාම උත්සේදනය වුණාම ජල වාෂ්ප. ඒවා ඝනීභවන වෙලා නැවත ද්‍රව ජලය වර්ෂාව ලෙස. ඒ විදිහට තමයි මේ චක්‍රේ ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි? ඔන්න එන අපි කතා කරුවා ජල චක්‍රය. ජල චක්‍රය. ජලයේ කියන සංයෝගයේ පරිසර පද්ධතියක් තුළ චක්‍රීයව සංසරණය වන රටාව දැක්වෙන සටහනට අපි කියනවා මොකක් කියලාද? ජල චක්‍රය. ජල චක්‍රය. හොඳයි ඊළඟට අපි කතා කරන්න හදන්නේ කාබන් චක්‍රය. මොකද්ද මේ කාබන් චක්‍රය කියලා කියන්නේ? දැන් කාබන් කියන්නේ මූලද්‍රව්‍යයක්. කාබන් කියන්නේ මූලද්‍රව්‍යයක්. මේ කාබන් කියන මූලද්‍රව්‍ය පරිසර පද්ධතියේ ජීවී සහ අජීවී සංඝටක අතර චක්‍රීයව සංසරණය වන රටාව දැක්වෙන සටහනට අපි කියනවා කාබන් චක්‍රය. කාබන් කියන මූලද්‍රව්‍ය කාබන් නැමැති මූලද්‍රව්‍ය පරිසර පද්ධතියක ජීවී සහ අජීවී සංඝටක අතර චක්‍රීයව සංසරණය වන රටාව දැක්වෙන සටහන කාබන් චක්‍රයයි. ඒතර අපි කාබන් චක්‍රය හරි ඉවසීමෙන් අවබෝධ කරගන්න ඕනේ. කාබන් චක්‍රය අවබෝධ කරගන්න ටිකක් ලේසි. ජල චක්‍රයෙන් වඩාත් ලේසි. කාබන් චක්‍රය ටිකක් සංකීර්ණ වුණත් ඒකත් අවබෝධ කරගන්න අපිට ලේසි. මම කාබන් චක්‍රය ඉස්සරහම හිමීට කියලා දෙන්න. දැන් කාබන් කියන මූලද්‍රව්‍ය පරිසරයේ වැඩිපුරම පවතින්නේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ලෙස. අපි කියනවා කාබන් වල ප්‍රධාන සංචායකය. ඒවත් ප්‍රධාන සංචිතය තමයි වායුගෝලය. වායුගෝලයේ මොනවා ලෙසද කාබන් තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ලෙස. මුළු පෘථුවියේම වැඩිම කාබන් ප්‍රමාණයක් තියෙන්නේ ඔතන. වායුගෝලයේ. කාබන් ඩයොක්සයිඩ්. එතකොට දැන් සමහරක් දරුවෝ ස්වාමින් වහන්සේලා කියන්න පුළුවන් නෑනේ සර්ට චුට්ටක් වැරදිලානේ. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් හරි චුට්ටයිනේ තියෙන්නේ. නේද? අපිම දවසක් වායුගෝලයේ සංයුතිය ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා වායුගෝලයේ වැඩිපුරම තියෙන නයිට්‍රජන් 78.1. දෙවනියට වැඩිපුරම තියෙන ඔක්සිජන් 20.9. තුන්වෙනියට වැඩිපුරම තියෙන්නේ ආගන් 100.9. ඊළඟ වෙනස් වන සුළු ප්‍රතිශත වලින් ජල වාෂ්පත් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ හරි චුට්ටයි. කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ 100ට
0.03ක් තරම් ප්‍රතිශතයක්. හරිම චුට්ටයි. 0.03ක් තරම් ප්‍රතිශතයක්. ඉතින් සර් මේකද සර් කියන්නේ ওই වැඩිපුරම තියෙන්නේ. ඔව් දැන් මේ කියන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ වායුගෝලයේ තියෙන අනෙකුත් සංඝටක වායුන් එක්ක සංසන්දනය කරාම. කියන්නේ නයිට්‍රජන් එක්ක, ඔක්සිජන් එක්ක, ජල වාෂ්පත් එක්ක, ආගන් එක්ක ආදී අනෙකුත් වායුගෝලයේ අනෙකුත් සංඝටක එක්ක සංසන්දනය කරාම ඔව් කාබන් තියෙන්නේ හරි අඩු කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ හරි අඩු ප්‍රතිශතයක්. 0.03. නමුත් පෘථුවියේ තියෙන සමස්ත කාබන් ප්‍රමාණය ගැන හිතුවොත් අනෙක් වායු එක්ක සංසන්දනය නෙවෙයි කරන්නේ. මුළු පෘථිවි ගෝලයේම තියෙන සමස්ත කාබන් ප්‍රමාණය ගැන හිතුවොත් ඒ සමස්ත කාබන් වලින් වැඩි හරියක් තියෙන්නේ මෙතන තමයි. ඒකෙන් තේරෙනවා පෘථිවියේ තියෙන කාබන් ප්‍රමාණය හරි අඩුයි බලන් ගියා. සමස්ත පෘථිවි ගෝලය තුල තියෙන කාබන් ප්‍රමාණය සැලකුවොත් ඒ කාබන් වලින් වැඩි හරියක් තියෙන්නේ මෙතන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ලෙස. මේ ප්‍රතිශතය දීලා තියෙන්නේ ඒ පෘථිවියේ තියෙන සමස්ත කාබන් ප්‍රමාණයට ප්‍රතිශතයක් නෙමෙයි. වායුගෝලයේ තියෙන අනිකුත් සංඝටක වලත් එක්ක සංසන්දනය කරන ප්‍රතිශතය අඩු වුණාට ඒක ඇත්ත. නමුත් පෘථිවියේ තියෙන සමස්ත කාබන් ප්‍රමාණයෙන් වැඩි හරියක් තියෙන්නේ මෙතන. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්. ඒ නිසා අපි කියනවා පෘථිවියේ කාබන් වල සංචායකයේ සංචිතය තමයි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ලෙස තමයි පෘථිවියේ තියෙන කාබන් වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. හරි. ඉතින් මේක අජීවී සංඝටකයක් නේ වායුගෝලය කියන්නේ. එතකොට වැඩිම කාබන් ප්‍රමාණයක් තියෙන්නේ අජීවී සංඝටකයක් වූ වාතය තුල තමයි තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙස. පෘථිවියේ වැඩිම කාබන් ප්‍රමාණයක් තියෙන ජීවීන්ගේ දේහය ඇතුලේ නෙමෙයි බලන් ගියා. අපේ ඇඟ ඇතුලේ තියෙන සෑහෙන ප්‍රමාණයක්. ශාක දේහ තුලක් තියෙනවා. හැබැයි ප්‍රමාණාත්මකව වැඩිම කාබන් ප්‍රමාණයක් තියෙන පරිසරයේ අජීවී සංඝටකයේ තුල වායුගෝලයේ තුල කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙස. දැන් මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී වායුගෝලයෙන් උරා ගන්න. ඔබ දන්නවනේ ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී වායුගෝලයෙන් ගන්න කාබන් ඩයොක්සයිඩ් වායුවනේ. අන්න ශාක ප්‍රභා ශාක හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී මේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඒවයෙන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී හදනවා සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. මොනවද? කාබෝහයිඩ්‍රේට්. ඒක සංකීර්ණ කාබනික ද්‍රව්‍යයක්. ප්‍රෝටීන් ශාක තුල නිපද වෙනවා. ඒක සංකීර්ණ කාබනික ද්‍රව්‍යයක්. ලිපිඩ ඒක සංකීර්ණ කාබනික ද්‍රව්‍යයක්. නියුක්ලෙයික් අම්ල ඒක සංකීර්ණ කාබනික ද්‍රව්‍යයක්. විටමින් ඒක සංකීර්ණ කාබනික ද්‍රව්‍යයක්. අන්න ශාක වායුගෝලයෙන් සරල කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියෙන් ශාක තුල නිෂ්පාදනය කරනවා සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. එහෙනම් හරිත ශාක තුල නිපද වෙනවා සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. මොකද ක්‍රියාවලිය අවශෝෂණය සහ සංශ්ලේෂණය. ක්‍රියාවලිය තමයි අවශෝෂණය. වායුගෝලයෙන් අවශෝෂණය කරන කාබන් ඩයොක්සයිඩ් හා සංශ්ලේෂණය. සංශ්ලේෂණය කරන ප්‍රභා සංශ්ලේෂණ. ඒ සංශ්ලේෂණයේදී හදන්නේ උරාගන්නේ සරල කාබන් ඩයොක්සයිඩ් උනාට හදන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල, විටමින් වගේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ශාක තුල නිපද. ඊළඟට මොකද වෙන්නේ? මේ ශාක කොටස් අනුභව කරා සත්තුන්ටත් මේ ශාකවල තියෙන සංකීර්ණ කාබනික සත්තුන්ට කන්න හම් වෙන්නේ සරල කාබන් සංයෝග නෙවෙයි. මේ ශාක තුල නිපදවලා තැම්පත් කරලා තියෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල, එතනින් ගියාම විටමින් වගේ සංකීර්ණ කාබනික. ඒගොල්ලෝ ගන්න ආහාර ශාක වලින් ගන්න ආහාර වල තියෙන පෝෂක ඒවනේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. එන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය තමයි සත්තුන්ගේ දේහ වලටත් ලැබෙන්නේ. එහෙනම් අන්න සත්තුන්ට ලැබෙනවා අනුභවය නිසා
අනුභවය නිසා සත්තුන්ට ලැබෙනවා සංකීර්ණ කාබනික සංයෝග සත්ව දේහවල. අපි ලියන්න පුළුවන් සතුන්ගේ දේහ තුල සංකීර්ණ කාබනික සංයෝග කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ නියුක්ලික් අම්ල විටමින් වගේ සංකීර්ණ කාබනික සංයෝග සතුන්ගේ දේහ තුල ශාක කොටස් අනුභව කරාම තමයි සතුන්ට ඒක යන්නේ. සත්ව දේහවල තුලත් දැන් තියෙනවා. අපේ ඇඟේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ ඔය ටික තියෙනවා. නේ ඔබේ මගේ ශරීරයේ සත්තුන් වෙන සත්තුන්ගේ ශරීරවල තියෙනවා. අන්න එතකොට අපිට පේනවා හිමින් හිමින් මේ අජීවී පරිසරයේ සංඝටකයක් වෙච්ච වායු ගෝලයේ තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් ලෙස තිබුණු කාබන් ක්‍රමක්‍රමින් ජීවී පද්ධති වලට ගියා. ශාක තමයි ඒකේ මූලිකය වුණේ. එයා වායු ගෝලයෙන් සරල කාබන් ඩයොක්සයිඩ් උලාගෙන තමන් තුළ සංකීර්ණ කාබනික සංයෝගය ඇදුවා. ඒව අනුභව කරලා සතුන්ගේ දේ වලටත් දැන් ගින් තිනවා. අන්න දැන් ජීවී පද්ධති වලට මේ කාබන් කියන මූලද්‍රව්‍ය රිංගලා තිනවා ශාක හරහා. අවසානයේ සතුන්ට. හරි. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ සත්තු මැරුණම ඔවුන්ගේ මල ද්‍රව්‍ය දැන් සත්වෙක් මලාම ඒ සත්වයාගේ ශරීරයේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික එහෙමම පසට එකතු වෙනවා මල ද්‍රව්‍ය වලින්. ඒ වගේම සත්තුන්ගේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ලෙසත් මැරෙන්න ඕනේ යාගේ ඇඟේ නිපදෙන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය වැහැර කරනකොට මල මුත්‍ර. හරි. ඒතර ඒවා හරහත් පසට සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ලැබෙනවා. අර ඒගොල්ලන්ගේ ඇඟේ තිබිච්ච සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. ශාක මැරුණම ශාක මැරෙනවා කියන්නේ මුළු ගහම මැරෙන්න ඕනෙත් නෑ. ගහේ කොළයක් දිර්ලා වැටුනම පසට ලැබෙන්නේ ඒ කොළේ තිබිච්ච සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. අත්තක් දිර්ලා වැටුනම අත්තෙන් ලැබෙන්නේ ඒ අත්තේ තිබිච්ච සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ටික පසට. එහෙනම් ශාක මල කොටස්, සත්ව මල කොටස් සහ සත්ව බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ලෙස පසට ලැබෙනවා මේ සත්තුන්ගේ සහ ශාකවල දේහ තුළ තියෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. කොහෙටද ලැබෙන්නේ? පසට. එහෙනම් අපිට ලියන්න පුළුවන් පසේ. පසේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. පසේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය කොහොමද ලැබෙන්නේ? හරි. ශාක මල කොටස් මේ සත්තුන්ගේ ඉස්සලම ලැබෙන්නේ සත්ව මල කොටස්. හා බහිස්ත්‍රාවී ද්‍රව්‍ය. සත්තු මැරුණමයි සත්තුන්ගේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ලෙසයි පසට ලැබෙනවා. ශාක වලින් ලැබෙනවා ශාක මල කොටස් ලෙස. ශාක මල කිව්වම අනෙක් ලෑම් ලෙන්න ඕනේ. මල කොටස්. හරි ලැබෙනවා. එතකොට මේ පසර ලැබෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය පසේ ඉන්න වියෝජක සුද්ධජීවීන් බැක්ටීරියා, දිලීර, ඇක්ටිනෝමයිසිටිස් ආදී පසේ ඉන්න වියෝජක සුද්ධජීවීන් මගින් මේ පසේ තියෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙනවා. දැන් ඒක තමයි අපි කියන්නේ සතෙක් මැරිලා වැටුනම පසේ පිටුමක කරි සතෙක් කැලෑවක ඉන්න සතෙක් මිය ගිහිල්ලා එයා මැරිලා වැටුනම පසේ ඉන්න බැක්ටීරියා, දිලීර, ඇක්ටිනෝමයිසිටිස් වගේ සුද්ධජීවීන් නැවිලා ඒ සත්ව දේහයේ තියෙන දි รา පත් කරනවා. අපි කියනවා ඒ සතාගේ ශරීරයේ ක්‍රමෙන් දි รา පත් වෙනවා. ඒ දි รา පත් වෙනවා කියන්නේ මොකද්ද? ඒ දේහයේ තිබෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ටික සරල ද්‍රව්‍ය බවට අර සුද්ධජීවීන් නියෝජනය කරනවා. ඇත්තටම ওই දි รา පත් වීම වෙන්නේ සුද්ධජීවීන්මයි. පරිසරයේ සුද්ධජීවීන් කියලා જાතියක් නොහිටියා නම් කවදාවත් අර මියගිය දේහ දි รา පත් වෙන්නේ නැහැ. කවදාවත් දි รา පත් වෙන්නේ නැහැ. අයි කවුද ඒවා දි รา පත් වීම යනු ඒ දේහයේ තියෙන සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත් කිරීම. ඉතින් ඒක කරන සුද්ධජීවීන්. ඒතර සුද්ධජීවීන් නැත්තම් ඔය දේ වෙන්නේ නැහැ. හැමදෑම මියගිය දේහේදී. හැමදෑම පසේ තියෙයි ඒක.
දි รา පත් වීමක් වෙන්නේ. නමුත් එහෙම වුණා නම් මාර වැඩේක් වෙනවනේ. ඒ කියන්නේ එහෙම වුණා නම් අපිට මේ පොළවේ මැරිච්ච සතෙක් හොයාගන්න නැති තැනක් හොයාගන්න බෑ. හැම තැනම මැරිච්ච සත්තු ඉදී. නේ. හරි. හැම තැනම වැටලා ඉදී. නෑනේ. අතීතේ ඉඳලා මේ වෙනකන් කොච්චර සත්තු මේ පෘථිවි තලයේ මත බිහි වෙන්නේ නැද්ද? උන් මැරලා යන්නේ නැති. හැබැයි මැරලා ගිය ජීවීන්ගේ දේහ සෑහෙන ප්‍රමාණයක් දැන් නැහැ. ඇයි? පස්සේ එන සුදු ජීවීන් මගින් ඒවා වියෝජනය කරලා. එහෙනම් පස්සේට ලැබෙන මේ සත්ත්වමල ඊටනේ සත්ත්ව බහිස්ත්‍රාවි ද්‍රව්‍යයක් තියෙනවා. සත්‍යයේ බහිස්ත්‍රාවි ද්‍රව්‍ය පස්සට වැටෙනවා. ඒවා අවුරුදු දහස් ගාණක් යනකම් පස්සේ තියෙන්නේ නැහැ. පස්සේ ඉන්න වියෝජක සුදු ජීවීන් වල වියෝජනය කළා ඒවා තියෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත්. ශාක මැරුණමත් එහෙමයි. ගස්වල කොලාතු වැටුනම ඒ කොලාතු වේල්ලා වැටුනම ඒවා අවුරුදු දහස් ගාණක් යනකම් පස්සේ තියෙන්නේ ඒවා වියෝජක සුදු ජීවීන් ඇවිල්ලා වියෝජනය කරනවා. එහෙම නොවුනා නම් ගස්වල වැටිච්ච කොළවල හැටියට දැන් මේ වෙනකොට පොළවක් පේන්නේ නැති වෙන්න ඕන. ඒවා හැමදාම ඉතුරු වෙලා තිබුණා. නමුත් වියෝජකයන්ට පින් සිද්ධ වෙන තමයි ඒවා පරිසරයෙන් ඉවත් වෙලා දි รา පත් වෙලා ඉවත් වෙලා යන්නේ. එහෙනම් මේ ශාක මල කොටස්, සත්ත්ව මල කොටස් සහ සත්ත්ව බහිස්ත්‍රාවි ද්‍රව්‍ය ලෙස පස්සට ලැබෙන මේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය පසේ ඉන්න බැක්ටීරියා, දිලිර, ඇක්ටිනෝමයිසිටිස් ආදී වියෝජක සුදු ජීවීන් මගින් වියෝජනය කරලා සරල කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරලා නැවත වායු ගෝලයටම යනවා. එහෙනම් මෙන්න ක්‍රියාවලිය වියෝජකයන් මගින් වියෝජනය වීමෙන් නැවත මේ පසේ තියෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වායු ගෝලයට යනවා. ක්‍රියාවලිය හරි වියෝජකයන් මගින් වියෝජනය වීම. හරිද? එතකොට නැවත මේක වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් ගියාම ඒ කාලින ශාක නැවත උරා ගන්නවා. අවශෝෂණය කරලා සංශ්ලේෂණය කරනවා සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. ඒවා අනුභව කරාම සත්තුන්ගේ දේහවලටත් ඒ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය එනවා. සත්ව මල කොටස් සත්ව බහිස්ත්‍රාවි ද්‍රව්‍ය ලෙසත් ශාක මල කොටස් ලෙසත් නැවත පසට ඒ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය එනවා. ඒ කියන්නේ ආයාජීවී පරිසරයට පසේ ඉන්න සුද්ධ ජීවීන් වියෝජක සුද්ධ ජීවීන් මගින් ඒ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය නැවත සරල අකාබනික කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරලා වායු ගෝලයට නිදහස් කරනවා. මේක තමයි සාමාන්‍ය චක්‍රයේ කාබන් චක්‍රය. අජීවී මේ පස්ස කියන්නේ අජීවීකෙන් සරල වෙලා වායු ගෝලයේ කියන අජීවී සංඝටක යනවා. ඒකෙන් නැවත ජීවී සංඝටකේ හර්ථ ශාක උරා ගන්නවා. ඒවා අනුභව කළ සතුන්ගේ ජීවී සංඝටකේ එනවා. ඒ දෙකෙන් ශාක මල කොටස් සත්ත්ව මල කොටස් සත්ත්ව බහිස්ත්‍රාව ද්‍රව්‍ය නැවත අජීවී සංඝටකේ පසට ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ සංකීර්ණ ද්‍රව්‍ය වියෝජකයන් වියෝජනය කරලා නැවත වායු ගෝලයට සරල ද්‍රව්‍ය කරලා දෙනවා. සරල ද්‍රව්‍ය නැවත ශාක උරා ගන්නවා. චක්‍රය සාමාන්‍ය චක්‍රය මේක තමයි. හැබැයි ඊතා කලාතුරකින් මේ පසට ලැබෙන සමහරක් ඔය සත්ත්ව මල කොටස්, ශාක මල කොටස් වලින් ලැබෙන සමහරක් ඒ කියන්නේ මියගිය සත්තුන්ගේ මියගිය ශාකවල දේහ දැන් ඒ වයින් පසට ලැබෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍යනේ. සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. ඒවා වියෝජක සුද්ධ ජීවීන් මගින් තමයි වියෝජනය කරලා සරල කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරන නැවත වායු ගෝලයට යවන්නේ. හැබැයි ඊට කලාතුරකින් මේ පසට ලැබෙන මියගිය සත්තුන්ගේ දේහ, මියගිය ශාකවල දේහ වියෝජක සුද්ධ ජීවීන්ට ළඟා විය නොහැකි තැන්වල තැන්පත් වෙනවා. උදාහරණයකට උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ ගැඹුරු අයිස් තට්ටු අස්සේ මියගිය සතෙක්ගේ දේහයක් තැන්පත් වුණොත් ඒ ගැඹුරු අයිස් තට්ටු අස්සට වියෝජක සුද්ධ ජීවීන්ට යන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඒ මියගිය සත්වයාගේ දේහය වියෝජනයට ලක් වෙන්නේ නැහැ. අවුරුදු දහස් ගානකට පස්සේ හරි අයිස් තට්ටු ආරනකොට ඒ මියගිය සත්ව දේහය තියෙන. ඒ වගේ විශේෂ අවස්ථා අපි දැන් ඔය ඊජිප්තුවේ පිරමීඩ ඇතුලේ තියෙන මමී කියලා ගන්න. ඊජිප්තුවේ ඒ කාලේ හිටපු වංශක්කාර අයගේ ශරීර තාමත් තියෙන. ඒ කොහොමද ඒක තියෙන්නේ? ඒ කියන්නේ ඒගොල්ලෝ මේ යන්න කලින් ඒගොල්ලෝ කියලා තිබුණා මේ පිරමීඩ මිය ගියාට පස්සේ මේවා සොහොන්කොත්නේ. හරි. ඒතර ඒගොල්ලෝ මේ ඒ වගේ අය මිය ගියාම ඒ රජවරු රැජිනියන් මිය ගියාම ඒගොල්ලන්ගේ ශරීරවල ගල්වනවා සුද්ධ ජීවීන්ට විෂ සහිත ද්‍රව්‍යයක්. ඒ කාලේ තිබෙන සුද්ධ ජීවීන්ට විෂ සහිත ද්‍රව්‍යයක්. ගල්වල රෙදිපටි වලින් ශරීරය ඔතනවා. රෙදිපටි වලින් ශරීරය ඔතලා ඇතුලේ අර ගල්වල තියෙන රසායනික ද්‍රව්‍ය මේක අර පිරමීඩය ඇතුලේ තැම්පත් කරනවා. එතකොට සුද්ධ ජීවිත එකක් අර රෙදිපටි හරහා යන්න අමාරුයි. රෙදිපටි හරහා කොහොම හරි රිංගුවත් ඊළඟට අර ශරීරයට වියෝජනය කරන්න අමාරුයි. මොකද සුද්ධ ජීවිත විෂ සහිත ද්‍රව්‍යයක් ගල්වල තියෙනවා.
ඒ නිසා අවුරුදු 1000 ගානකට පස්සේ හරි මේ නූතන මිනිසා පිරමීඩ ඇතුළට ගිහිල්ලා මේවා අරගෙන ඒ රෙදිපටි ගලවනකොට බොහෝ දුරට අර ශරීරය ඒ විදිහටම ආරක්ෂා වෙලා තිබෙනවා. අන්න ඒ විදිහට වෙන්න පුළුවන්. ඉතින් අපි විශ්වාස කරනවා අතීතයේ මේට අවුරුදු මිලියන ගානකට කලින් යම් හේතුවක් නිසා ඒ කාලේ හිටපු ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් විශාල පස්තට්ටුවකින් වැහිලා ගියා කියලා. ඒකට හේතුව නිශ්චිතවම අපි දන්නේ නැහැ. අපි විශ්වාස කරනවා එක්කෝ ප්‍රබල භූමිකම්පාවක්. එහෙම නැත්නම් ප්‍රබල උල්කාපාත කඩා වැටීමක් වගේ එකක් වෙන්නත් පුළුවන් කියලා විශ්වාස කරනවා. ලොකු උල්කාපාතයක් පෘථිවියට කඩා යන වැටීම නිසා. ඒක ඇතිවන ප්‍රබල කම්පනය. හෝ ප්‍රබල භූමිකම්පාවක් නිසා ඒ කාලේ හිටපු ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් ලොකු පස්තට්ටුවකින් වැහිලා ගියා. ඒ විශාල පස්තට්ටුවකින් වැහිලා ශනිකව ඒ ශාක සහ සතුන් පොළොව යට වැළලුණා. එතකොට ඒගොල්ලෝ මිය ගියා. එතකොට ඒ මිය ගියලා ඒ වැළුණාට පස්සේ ඒක පොළොවේ ගැඹුරේ තැම්පත් වෙච්ච නිසා වියෝජක සුද්ධ ජීවීන්ට බැක්ටීරියා, දිලීර, ඇක්ටිනොමයිසිස් වගේ වියෝජකයන්ට එච්චර ගැඹුරට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා අවුරුදු මිලියන ගාණක් පොළොව යට ඒ ශාක සත්තුන්ගේ තිබිච්ච දේවල තිබිච්ච සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. ඒවා පසට ලැබුණා සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ලෙස. නමුත් ඒවා දැන් වියෝජනය වෙන්න විදියක් නැහැ. සරල වෙන්න විදියක් නැහැ. අවුරුදු මිලියන ගාණක් තිස්සේ ඒවා පොළොව යට අධික උෂ්ණත්ව වෙනස් වෙයි. පොළොව යට අධික උෂ්ණත්වයක් තියෙනවා. අධික උෂ්ණත්ව අධික පීඩනය. අර පස් තට්ටු වලට තද වෙලා අධික පීඩන වෙනස් වීම වලට ලක් වෙලා විපරිණාමය වෙලා ඒ ශාකා සත්ත්ව දෙය විපරිණාමය වෙනවා. ඒකේ ස්වરૂපය වෙනස් වෙනවා. හැබැයි වියෝජනය වෙලා නෙවෙයි. ඒ දේහ තුල තිබිච්ච ශාකා සතුන්ගේ දේහ තිබිච්ච සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ටික අධික උෂ්ණත්ව සහ අධික පීඩන වලට අවුරුදු මිලියන ගාණක් ලක් වෙලා විපරිණාමය වෙලා සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වලින් යුක්ත ෆොසිල ඉන්ධන බවට පත් වෙලා තියෙනවා. ෆොසිල ඉන්ධන. අන්න අපි පොළොවේ සමහර ප්‍රදේශ හැරුවම ද්‍රව ලෙස හෝ ඝන ලෙස ඒ ෆොසිල ඉන්ධන හම්බ වෙනවා. ඒ ෆොසිල ඉන්ධන යනු වසර මිලියන ගානකට කලින් පෘථුවියේ ජීවත් වෙච්ච ජීවීන්ගේ දේහ පොළොව යට වැළලීලා ඒවට වියෝජකයන්ට ළඟා වෙන්න බැරි වීම නිසා ඒවා පොළොව යට අධික උෂ්ණත්ව සහ පීඩනයන්ට වසර මිලියන ගාණක් තිස්සේ ලක් වීම නිසා විපරිණාමය වීමෙන් සෑදුණු සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. තාම ඉතුරු වෙලා තියෙනවා සංකීර්ණ. ඒවා සරල වෙන්න විදියක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් වල වායු ගෝලයට යන විදියක් නැහැ. මොකද සුද්ධ ජීවීන්ට ළඟා වෙන්න බැරි නිසා. අවුරුදු මිලියන ගාණක් තිස්සේ තෙරපිලා පීඩනයට ලක් වෙලා උෂ්ණත්ව වෙනස් වෙලා විපරිණාමය වෙලා දැන් ඒවා සත්තුන්ගේ දේහ හැටියට ශාක දේහ හැටියට නෙමෙයි තියෙන්නේ. එක්ක ඝන අවස්ථාවේ ගල් අඟුරු වගේ එහෙම නැත්නම් අර බොර තෙල් වගේ පෙට්‍රෝලියම් ඉන්ධන වගේ තත්ත්වයටපත් වෙලා. අන්න ඒවා තමයි අපි ෆොසිල් ඉන්ධන කියලා ගන්න. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, LP වායුව, ගල් අඟුරු කියලා හාරලා ගන්න දැන් වර්තමාන. එතකොට ඒකට අපි කියන්නේ මේ පසේ තියෙන සමහර කාබනික ද්‍රව්‍ය මුගක් ඒවා වියෝජනය වෙලා සරල කාබන් ඩයොක්සයිඩ් වෙලා යනවා. සමහර ඒවාට යන්න විදියක් නැහැ. ඒවා නිදිගත වෙනවා. ක්‍රියාවලිය නිදිගත වීම. නිදිගත වීම. ක්‍රියාවලිය නිදිගත වීම. නිදිගත වීම. කියන්නේ නිදි බවට පත්. ඒකේ අන්න ඒ නිදිගත වුණාට පස්සේ නූතන මිනිසා ඒ නිදි හාරලා ඒවා තියෙන ෆොසිල් ඉන්ධන අරන් ඒවා දහනය කරනවා. අර සුද්ධ ජීවීන්ට කරගන්න බැරි වෙච්ච දේ නූතන මිනිසා කරනවා. එයා මේ නිදි හොයාගෙන ඒවා හාරලා ගන්නවා. අරගෙන ඒවා යන්ත්‍ර සූත්‍ර වලට දාලා වාහන වලට දාලා වෙනත් උපකරණ වලට දාලා ඒවා දහනය කරනවා. දහනය කරාම සුද්ධ ජීවීන් කරා වගේම වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා. අන්න හරි ෆොසිල් ඉන්ධන දහනය. ෆොසිල් ඉන්ධන දහනය. ෆොසිල් ඉන්ධන දහනයෙන් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා.
එතකොට අවසානයේ බලන් ගියාම එදා අවුරුදු මිලියන ගානකට කලින් වියෝජකයන්ට කරන්න බැරි වෙච්ච දේ අද මිනිසා කරනවා. හරි මිනිසා කරනවා. එයා වායුගෝලයට ෆොසිල් ඉන්ධන දහනය කරලා යවනවා කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මේක මහා දූෂණයක් පරිසර දූෂණයක් කෙසේතත් මේක වෙනවා. එතකොට සාමාන්‍ය චක්‍රය නම් මේක කලාතුරකින් සිදුවන අර වගේ ක්‍රියාවක් නිසා පසර ලැබෙන ශාකා සතුන්ගේ දේවලින් ලැබෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය නිදිගත වුණොත් ෆොසිල් ඉන්ධන බවට පත් වෙන අවුරුදු මිලියන ගාණක් යනවා. හැබැයි වැඩේට ඊට පස්සේ ඒ කාලේ ඉන්න මිනිසා ජීවීන් ඒ ෆොසිල් ඉන්ධන දහනය කෙරුවොත් නැවත වායුගෝලයට ආයේ කාබන් ඩයොක්සයිඩ් ටික එකතු වෙනවා. ඒතර මේක තමයි කාබන් චක්‍රය. ඊට අමතරව තව යන තැනක් තියෙනවා. මොකක්ද? අපිට අමතක වුණාම කියන්නත් බෑ. නමුත් අපිට මගහැරුණු තව එකක් තියෙනවා. මොකක්ද? ඇයි මේ සතුන් ශ්වසනය කරද්දී මේ සතුන් මොනවා කරද්දීද? ශ්වසනය කරද්දී වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා. සතුන්ගේ ශ්වසනය. සතුන්ගේ ශ්වසනය. අපි ශ්වසනය කරනකොට වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් යවනවා. සතුන්ගේ ශ්වසනය. ඊළඟට ශාක ශ්වසනය කරනවා. ශාක ශ්වසනය කරනවා. ජීවි නොවන කෙනෙක් ශ්වසනය කරනවා. නැත් ශාකවල ශ්වසනය. ශ්වසනය. එතනදිත් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා. සතුන්ගේ ශ්වසනයේදී සහ ශාකවල ශ්වසනයේදී වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා. දැන් බලන්න මේක දිහා බැලුවම පේන දෙයක් තියෙනවා. දැන් මේ හැබැයි මේ සාමාන්‍ය චක්‍රෙට මේ කැලල අයිති නෑ. මේ කැලල කලාතුරකින් වෙන එක. නමුත් අපි කාබන් චක්‍රය අඳුරනවා මේකත් අඳිනවා. මොකද වර්තමානයේ මේක සිද්ධ වෙනවානේ. මොකද වර්තමානයේ ෆොසිල් ඉන්ධන කියලා જાතියක් අපි හොයාගෙන තියෙනවා. ඒතකොට ඒක මිනිහා දාහනය කර කර වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් යවනවා. වර්තමානයේ මේ කැලල තියෙනවා. හැබැයි කවදාද දවසක ෆොසිල් ඉන්ධන ඉවර වුණොත් අඳින කාබන් චක්‍රයට මේ කැලල දාන්න ඕනේ වෙන්නේ නැහැ. ඉවරනේ ෆොසිල් ඉන්ධන. ඒතකොට දහනයක් වෙන්නෙත් නැහැ. මේක වෙන්නෙත් නැහැ. මූලික චක්‍රය මේක. එතකොට දැන් මේක දිහා බැලුවම අපිට පේනවා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එන ක්‍රම කීයක් තියෙනවද බලන්න. ශාකවල ශ්වසනයෙන් එනවා. සතුන්ගේ ශ්වසනයෙන් එනවා. පසේ ඉන්න වියෝජකයන් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා පසට දෙනවා. තව නිදිගත වෙච්ච ෆොසිල් ඉන්ධන නිදියාරලා ඒව දහනය කිරීමෙන් ලැබෙනවා. ඒ කියන්නේ ක්‍රම 4කින් විතර ලැබෙනවා වායුගෝලයට. හැබැයි වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන එකම ක්‍රමය මොකද්ද? ශාක ප්‍රභා සංශ්ලේෂයට වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම. ඒ කියන්නේ මේ හතරෙන්ම වායුගෝලයට එන කාබන් ඩයොක්සයිඩ් ටික නැවත වායුගෝලයෙන් ඉවත් වෙන්නේ ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් ගන්න කාබන් ඩයොක්සයිඩ් නිසා. එතකොට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ප්‍රශස්ත ලෙස තියාගන්න නම් ප්‍රශස්ත ලෙස තියාගන්න. ඒ කියන්නේ ඔය මට්ටම මේ 0.3 මීට වඩා වැඩි වෙන්නෙත් නැතුව අඩු වෙන්නෙත් නැතුව ඔය ගානෙම තියාගන්න නම් මේ හතරෙන්ම එන වායුගෝලයට එන කාබන් ඩයොක්සයිඩ් ටික අරකින් බැලන්ස් කරගන්න. ඉවත් කරගන්න. වැරදිලාවත් මේ හතරෙන් එන ප්‍රමාණය වැඩි වෙලා මේකෙන් ගන්න ප්‍රමාණය අඩු වුණොත් උදාහරණෙ නිසා වනාන්තර ටික ඔක්කොම කපලා දාන්න. දැන් වර්තමානයේ වෙන්නේ ඒක. වනාන්තර කපනකොට වනාන්තරවල තියෙන ශාකනේ මේක උරාගන්නේ. ඒතර ශාක පෘථිවියේ ශාක ප්‍රමාණය අඩු වෙනකොට මේ අවශෝෂණය කරන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි මිනිසා ශ්වසනය කරන ප්‍රමාණය අඩු කරන්නේ මේ වියෝජකයෝ වියෝජනය කරන ප්‍රමාණය අඩු කරන්නේ අපි ඉන්ධන දාන ප්‍රමාණය අඩු කරන්නේ. ඒතර ඒවයිම යනවා. ඒතර එකතු වෙන ප්‍රමාණය වැඩි ඉවත් වෙන ප්‍රමාණය අඩු. අන්න වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. ඒතර අපි ඉස්සරහට කතා කරනවා වෙන පරිච්ඡේදයකදී පරිසර දූෂණය හරිතාගාර ආචරණය කියලා එකක්. ඒකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම. එතනදී මම කියයි මම මෙන්න මේක කියලා දුන්නා කියලා එතකොට මතක් ගන්න ඕනේ. හරි. ඒතර වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් බැලන්ස් එක තියෙන්නේ මේ ඔක්කොගෙම යවනවා වායුගෝලයට එකකින් විතරයි ගන්න. අන්න ඒ නිසා අපි හැම වෙලාවෙම කියන්නේ ශාක රකින්න ඕනේ. මොකද පුළුවන් තරම් ශාක වැවුවොත් තමයි මේ හතරෙම වායුගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් අරයට උරා ගන්න. මිනිහා කරන්නේ මොකද්ද? අලුතෙන් ෆොසිල් ඉන්ධන හොය යන්ත්‍ර සූත්‍ර හදාලා දහනය කර කර තව වැඩියෙන් වායුගෝලයට යවනවා. කාබන් ඩයොක්සයිඩ්. තව ඊට අමතරව මෙතන තව එකක් කියුන්නේ නැහැ මොකද්ද? දහන කටයුතු. කඩදාසියක් ගිනි තිබ්බා. කුණු ටිකක් දාහනය කරත් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා. දහනේදී පිට වෙන කාබන් ඩයොක්සයිඩ්. ඒවා. හරි. ඒතර මේ ඔක්කොගෙම යන කාබන් ඩයොක්සයිඩ් ටික බැලන්ස් කරගන්නේ මෙයා නිසා. අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ශාක වැස්ම පෘථිවියේ තියෙන්න ඕනේ හොඳට. එතකොට තමයි අර ඔක්කොගෙම ගියත් ශාක ඒ ටික උරාගෙන බැලන්ස් එකේ තියාගන්නේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ්.
නැත්තම් වෙන්නේ ශාක අඩු වුණොත් අවශෝෂණය කරන ප්‍රමාණය අඩු වෙනවා. නමුත් යවන ප්‍රමාණය වැඩි වෙනවා. වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. දරා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් අද වර්තමානයේ ඇති වෙලා තියෙන ඒ හේතුව නිසා. හරි. ඉතින් මේකට කියනවා කාබන් චක්‍රය. කාබන් චක්‍රය හරි වැදගත් චක්‍රයක්. හොඳයි අපි එමුනම් හිමීට කාබන් චක්‍රය බලමු. ඒ තියෙන්නේ ඒකම තමයි රූප සටහනක් මගේ. කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයේ මේ බලන්න. ඒක උරා ගන්න එකම ක්‍රමය මේති. වණ ඊතල කීයක් වායු ගෝලයට ගිහින් තියනවාද? උරා ගන්න එකම ක්‍රමය මේක. ඉතින් ප්‍රභාස සංශ්ලේෂ අවශෝෂණය කරන තව එකක් තියෙනවා මෙතන බයිකාබනේට් අයන ලෙස ඒක වර්ෂාවත් එක්ක වැටෙන යාන්තම් සුළු ප්‍රමාණය. කියන්නේ වහිනකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් යම් ප්‍රමාණයක් දිය වෙනවා. ජලයේ. දියලා කාබනික් අම්ලයේ බවට පත් වෙලා කාබනේට් බයිකාබනේට් සුළු ප්‍රමාණයක් පස්සේ ඒක අංශු මාත්‍රයක නොසලකා හරින්න පුළුවන්. ඊට සාපේක්ෂව ශාක වගේ උරා ගන්න ප්‍රමාණය මහා විශාලයි. ඉතින් ශාක අවශෝෂණය කරනවා. ශාක අනුභවයෙන් ඒගොල්ලෝ යනවා සත්තුන්ට. ඊට පස්සේ සත්ව දේහය තුල මෙතන මරණු ජීවීන්ගේ දේහය තුල සත්ව අපද්‍රව්‍ය ලෙස තැන්පත් වෙනවා. පස්සේ ඊට පස්සේ ඒවා වියෝජනය වෙනවා. වියෝජනය වෙලා නැවත වායු ගෝලයට යනවා. ඊට අමතරව ෆොසිල බවට පත් වුණොත් ෆොසිල දහනය කරලා ෆොසිල ඉන්ධන ලෙස යනවා. ඉතින් මේක තමයි කාබන් චක්‍රය. ඊට අමතරව මෙතන දීලා තියෙනවා අර වායු ගෝලයේ ජලයේ දිය වෙලා කාබන් ඩයොක්සයිඩ් කාබනික් අම්ලය ලෙස පසට ලැබෙන එකයි නැවත පස්සෙන් වායු ගෝලයට යන එකයි. ඒක නම් එච්චර වැදගත් නෑ. මේක තමයි. නමුත් කාබන් චක්‍රය කියලා ඇත්තටම මේකම තමයි මේ තියෙන්නේ රූප සටහන. නමුත් මේක වඩා පැහැදිලි. මේ චක්‍රය. හරි. මේ චක්‍රය ඔබට පැහැදිලි ඇති වඩාත්. ඒ චක්‍රයම තමයි අර නිරූපණයේ තියෙන්නේ. පරිසර පද්ධතියක ශක්තියට අමතරව කාබන් තිරකරණයේ ප්‍රධාන ක්‍රමය ප්‍රභාස සංශ්ලේෂණයයි. තිරකරණය කියන්නේ කාබන් වායු ගෝලයෙන් අරන් ජීවි දේහ ඇතුළට ගන්න ප්‍රධාන ක්‍රමය ප්‍රභාස සංශ්ලේෂණය. හර්ථ ශාක මත යැපෙමින් සතුන් ආහාර ලබා ගන්න අතර එම ආහාර ඔස්සේ ඔවුන් කාබන් ලබා ගනී. අනුභවයෙන් තමයි ශාකවල තියෙන සංකීර්ණ කාබනික සංයෝග සතුන්ට යන්නේ. ඇතැම් වියෝජකින් කාබන් ලබා ගන්නේ මියගිය ජීවීන් ජීර්ණය කිරීමෙන්. සියලුම ජීවීහු ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් ලෙස කාබන් වායු වාතයට මුදා හරිති. වියෝජකයන් නොමැති අවස්ථාවලදී ශාක හා සතුන් මියගිය විට එම දේවල ඇති කාබන් ෆොසිල් ඉන්ධන බවට පත් වේ. වියෝජකයන් නොමැති වෙලාවට, ඒ කියන්නේ වියෝජකයන් ළඟ වෙන්න බැරි වුණොත් අර ජීවි දේවල තියෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය පසට ලැබිච්ච ඒවා පස ඇතුලේ නිදිගත වෙලා ෆොසිල් ඉන්ධන බවට පත් වෙනවා. මේ වර්ෂ මිලියන ගණනක් ගතවන ක්‍රියාවලියකි. දහනයේදී ෆොසිල් ඉන්ධන වල ඇති කාබන් නිදහස් කෙරේ. සුදු ජීවී වූ මල දේහ තුල ඇති කාබන් ශීඝ්‍රයෙන් වායු ගොඩ නිදහස් කරති. මෙසේ කාබන් චක්‍රානුකූලව ගලා යාම කාබන් චක්‍රයේදී සිදුවේ. ඒතකොට මේ ආකාරයට කාබන් කියන මූලද්‍රව්‍ය චක්‍රානුකූලව පරිසර පද්ධතියේ ජීවී සහ ජීවී සංඝටක අතර ගලා යන ක්‍රියාවලිය අපි කියනවා කාබන් චක්‍රය කියලා. ඔන්න එහෙමනම් අපි කාබන් චක්‍රය හැදෑරුවා. ඉතින් දරුවනේ ස්වාමීන් වහන්සේ එහෙනම් අපි සංයෝගයක පොදුවේ ද්‍රව්‍ය චක්‍රීකරණය යටතේ සංයෝගයක් වෙච්ච ජලයේ චක්‍රීකරණය වන ආකාරයේ ජල චක්‍රයෙන් හැදෑරුවා. මූලද්‍රව්‍යයක් වෙච්ච කාබන් චක්‍රීකරණය වන ආකාරයේ කාබන් චක්‍රයෙන් හැදෑරුවා. තව එක මූලද්‍රව්‍යයක් චක්‍රීකරණය වන ආකාරය හදාරන්න තියෙනවා. ඒ තමයි නයිට්‍රජන් චක්‍රය. ඉතින් අපි නයිට්‍රජන් චක්‍රය කොහොමද වෙන්නේ කියන එක ටිකක් සංකීර්ණයි. ඒක වෙන්නේ කොහොමද කියන එක අපි අපේ ඊළඟ පරිච්ඡේදයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඊළඟ පරිච්ඡේදයේදී අපි නයිට්‍රජන් චක්‍රයත් කතා කරලා තවත් පාඩමේ ඉස්සරහට අපි ක්‍රමක්‍රමයෙන් මේ පාඩමේ අවසානයේට කිට්ටු වෙන්නයි හදන්නේ. ඉතින් ඒක නිසා මේ සාකච්ඡා කරපු ජල චක්‍රය, කාබන් චක්‍රය ගැන අපි මේ සාකච්ඡා කරපු කොටස් හොඳින් පරිශීලනය කරන්න, අවබෝධ කරගෙන හොඳට කරුණු මතක තියාගෙන අපි ඊළඟ පරිච්ඡේදයට එකතු වෙමු. එහෙමනම් ඊළඟ පරිච්ඡේදයේදී නයිට්‍රජන් චක්‍රය සමග හමු වීමේ බලාපොරොත්තු ඇතිව මේ පරිච්ඡේදයෙන් සමුගන්නවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා
පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.